නැවතත් සටන දේශපාලන සංවාද සභාව සමඟ අපි අද කතා කරමින් ඉන්නේ රටේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව. මේ වටේ නැවතත් විවෘත වටයක් බවට පත් වෙනවා. ඒ අනුව නැවතත් මාධ්‍යවේදීන්ට පුළුල්ව ඉඩ තිබෙනවා ඔබේ ආරාධිතයින් ප්‍රශ්න කරන්න. සංජීව එදිරිමන්න අපේක්ෂකතුමනි, බැසිල් රාජපක්ෂ මහත්තයාගේ භූමිකාව මොකක්ද පොහොට්ටුව පක්ෂය නැත්නම් ඔබේ දේශපාලන පක්ෂය තුල? ඔහු මේ පක්ෂයේ නිර්මාතෘවරයා. ඒ කියන්නේ 2015 ජනවාරියට අපේ ආණ්ඩුව පරාජයට පත්වීමෙන් පස්සේ ස්වභාවික මහජන නැගිටීමක් තිබ්බා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යලි බලයට ගෙනීමක් පිළිබඳව. ඒක එක්තරා ආකාරයක විසිරුණු ජනමතයක්. දේශපාලන පක්ෂයක් පිළිබඳව ලෝකයේ තියෙන සාර්ථකම නිර්වචනය තමයි දේශපාලන පක්ෂයක් යනු සංවිධානගත කරන ලද මහජන මතයක් කියලා. ඔහු වර්තමානයේද මේ පක්ෂය තුල තනතුරක් දරනවද? එතුමන් නිල තනතුරක් දරන්නේ නැහැ. පක්ෂයේ නිර්මාතෘවරයා කියන ගෞරවය පක්ෂයේ විදිහට අපිත් ඒ වගේම ක්‍රියාකාරී දේශපාලනයේ පක්ෂය තුල නිරත වෙනවද? දේශපාලන ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙනවද පක්ෂය තුල? එතුමන් මේ පක්ෂය තුළ ක්‍රියාකාරීව දේශපාලන නිරත වුණා. ඔබ මාව අල්ලගන්න හදන්නේ ඔහු ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානිය විදියට පක්ෂයේ දේශපාලනය කළා කියලා නෑ. ඒක ඔහු තාම ඇමරිකන් පුරවැසියෙක්ද? ඒක එතුමාගේ පෞද්ගලික කාරණයක්. ඒක මට නෑ, මොකද මේ MCC එක අස්සන් නොකරනවාය කියන එක ගැන ඔබතුමා මට තාමත් හරිහමං ස්ථාවර වචනයක් මම ඔබට පැහැදිලිව කියනවා අපි මේ පිළිබඳව එකඟතාවයක් නැහැ. ඉතින් දැන් ඔබට ප්‍රශාන්ත් මෙන්න මෙතනින් නෑ මම හිතපරක මෙතනින් තේරුම් ගන්න පුළුවන් නේද? 2004 තමයි ඇමරිකා එක්සත් ජනපදයේ මේ MCC සංකල්පයට යන්නේ. මේක මේ 2015 පටන් ගත්ත එකක් නෙවෙයි. උටි බාධා කිරීමක් කරන්නද? මේ සමාවෙන් මේ වටේ බාධා කිරීම වලට අවස්ථාවක් නැහැ. එතකොට ඔබට රාජපක්ෂ පාලනය හැබැයි සමහරවිට ඔබතුමාලා ඊට පෙර ඇක්සා ගිවිසුම අත්සන් කරනවා. නෑ පාලනය ඒක නෙමෙයි. කසුන් අපේ මේ කතා කරා MCC. මැදිහත් වෙන්න නැතුව ඉන්නු මේ කතා කරන්නේ වෙලාව කළමනාකරණය කරගන්න බැරි. MCC සංකල්පය ගැන රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ඒ පිළිබඳව දරන ලත මතය පැහැදිලි කරගන්න තියෙන්නේ UNP සජිත් පාර්ශ්වයේ හෝ JVP කියන පැහැදිලි කිරීමෙන් නෙවෙයි. ඔය කියන අර්ථකථනය යටතේ නම් පෙන්눔 කරන්නේ මගේ ප්‍රශ්නෙට උත්තරේ. ඇයි ඔබ කෙලින්ම කියන්නේ නැත්තේ මේ කන්ඩිෂන් යටතේ මේක අස්සම් කරන්නේ නැහැ? මේක රාජ්‍යතාන්ත්‍රික ගණදෙනුවක් විදිහට යම් දුරක් අරගෙන ගිහිල්ලා තියෙනවා. මේක යම් දුරක් ගිහිල්ලා තියෙනවා. නැත්නම් අපි මොකද්ද සාකච්ඡා කළේ? එක්තරා මූලික එකඟතාවයන් රැසක් මේ සම්බන්ධයෙන් සිද්ධ වෙලා තියෙනවා. මොනවද දැන් එකඟ වී ඇති මූලික දේවල් මොනවද? ඒ කාරණාව මේ වාර්තාවේ දිගින් දිගට පැහැදිලි කරනවා. එදා 2015 ජනවාරියේ මේ අලුත් ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයෙන් පස්සේ පත් වුණ ආණ්ඩුව අපි 2004 පෙබරවාරි 29 වෙනිදා සිට 2015 ජනවාරි 8 වෙනිදා දක්වා නොසලකා සිටි MCC ප්‍රතිලාභ යෝජනාව ඇක්සෙප්ට් කරනවා. ඉතින් එතනම රාජතාන්ත්‍රික ගණදෙනුවක් පටන් ගන්නවා. ඉතින් ලෝකෙට MCC එක ඔබ කියන්නේ ඇමරිකානු රජයේ ආයතනයක් ලෙසද? රාජතාන්ත්‍රික ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ. රාජතාන්ත්‍රික ගණදෙනුවක් තමයි. රජයේ ආයතනයක් ඇමරිකානු ජාතික කොංග්‍රසය තුළ මේ යෝජනාවලින් සම්මත වෙන්නේ. ඔවුන් මේක එන්නේ එක එක දිලුඳු මේ අපි මං කියවන්නේ මේක ලෝකයේ රටවල් කීපයක් සම්බන්ධ ඔවුන් ක්‍රියාත්මක කළා. ඒකෙදිත් අපේ අධ්‍යයනයේ විදිහට ඒක මට සමස්තය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න ලොකු අවබෝධයක් නැහැ. අපි අවබෝධ කරගත් එක තැනක් මේ පිළිබඳව තියෙන පෙර අත්දැකීම් සාර්ථක නැහැ. මැඩගස්කරය සහ හොන්ඩුරාස් රාජ්‍ය සම්බන්ධව MCC උත්සාහය ඒ හොන්ඩුරාස් සහ මැඩගස්කරය කියන ප්‍රතිලාභී රාජ්‍යයට ප්‍රතිලාභ ලැබුණු හොඳ තැනක් නෙවෙයි කියලා විග්‍රහ කළාගත්තා. එතනින් අපි විරුද්ධ වෙනවා. ප්‍රමාණවත් මට සමාවෙන් රෝෂන් එක මට මෙන්න මේ මතය තහවුරු කරගන්න දෙන්න. 2004 පෙබරවාරි 29 වෙනිදා ඉඳලා අපි අවුරුදු 11ක් ගණන් ගන්නේ නැතුව හිටියේ MCC යෝජනාව අපිට මේ හදිස්සි අපේ ඇඟේ දාගන්න උවමනාවක් නැහැ. මේක දේශපාලනිකව පිළිගන්නේ නැහැ මේ අය. හැබැයි මට මේ රටේ ජනතාවට මේ පැහැදිලි කිරීම කරන්න මෙහෙම පැහැදිලි කරගන්නකො. එතකොට එහෙම අවශ්‍ය මේක උවමනාවක් තිබ්බ නැති ගන්න මේගොල්ලෝ කර දෙන්නේ. දැන් ඔබලා මේකට විරුද්ධයිනේ. ඔව්. දැන් ඔබලාට මේ මොකද රිපෝට් එකක් ඇවිල්ලා නැති. ඔව්. ඉතින් අපි මේක කරන්නේ නැහැ කිව්වනේ ඉවරයිනේ. ඔතන එතකොට ප්‍රශ්නේ වැළලෙනවා. එහෙමනේ සංජීව අපි මේ එන්නේ අපිට මේ රටේ අනිකුත් රාජ්‍යයන් එක රටක් විදිහට රාජතාන්ත්‍රික ගණදෙනුවක් තියෙනවානේ මේක ඒක හරි ඒක හරි. ඉතින් රාජතාන්ත්‍රික ගණදෙනුවක් විසඳ ගන්න විදිහ
ටිකක් වෙනස් නේද? නෑ ඒක ඩිප්ලොමැසි නේද? ඒකනේ කරේ මේ රිපෝටර් ඒක තමයි අපි මේ ක්‍රමික වෙන්නේ එතන. ඉතින් අපිට අත්සන් කරන්න ඕන නම් අපි ඔච්චර දුර යන්නේ නැහැ. අපි අත්සන් කරලා වෙනවා. ඉතින් ඔය ආකාරයෙන් එක්සිට් ක්ලෝස් එකක් එම හොයාගන්න බැරි නම් ඒක ඩිප්ලොමැටිකලි බේරගන්න බැරි නම් මම හරිපත් කිරීමේ ඔබ හොඳම උත්තරේ මට දුන්නා. අපි මේ කම්ෆර්ටබල්ම එක්සිට් එක මේ හොයන්නේ. අන්න හරි. ඔබ උත්තරේ දුන්නා මට. මෙතන නෑ අපි මේ හොයන්නේ ඉතාම සුවදායක එක්සිට් එක මේ හොයන්නේ. මොකද අපිට කාවත් තරහ කරගන්නත් රිපෝට් එක බෑ. බලලා කියන්නේ ඔව්. MCC ගියුස්ම අත්සන් කළා නෑ. හරි. බොහොම පැහැදිලිව නෑ මේකේ කියනවා. නෑ ඔබ කියන්නේ මම කියන්නකෝ ඉන්නකෝ. එතකොට මේක MCC ගිවිසුම කරනවද නැද්ද කියන්න මූලික අවශ්‍යතා තියෙනවා. මොනවද ඒවට කියන්නේ feasibility reports ඒවා කරන්න. හරි. ඒවා සම්බන්ධව මේගොල්ලෝ එකඟතාවලට ඇවිල්ලා අත්සන් කළා තියෙනවා. ඒක හරි. දැන් මේකේ තියෙන ප්‍රශ්නේ එක තැන් දෙකක් තියෙනවා. එකක් තමයි මුදල් ලබා ගත්තා කියනවා. ඔව්. මුදල් ලබාගෙන තියෙනවා නම් ඕක මහ ලොකු දෙයක් නෙමෙයි මේ රිපෝට් එක කරායට රාජ්‍ය පරිපාලනයේ ලේකම් කෙනෙක් ඒකේ යස්සම් කරන්නේ. එයාගෙන් ප්‍රශ්න කරා නම් මේ රිපෝට් එකටම දාන්න තිබ්බා. ඇයි ඒක නොදාන්නේ? මට අදටත් ප්‍රශ්නයක් සල්ලි ගත්තා නම් මුදල් ලබා හැබැයි ගන්නේ කියනවා අරන් නැහැ ගිනුන් නැහැ කියනවා. හැබැයි එහෙම කතාවක් මෙතන කියනවා. නෑ මම ඒව දකිද්දි තමයි අපි ප්‍රායෝගිකව ඊට පස්සේ අපි නෑ මම කියන්නේ ඔබ ප්‍රශ්නෙට වෙලා ගන්න වැඩි වගේ මට දැන් සමා වෙන්න. ඉතින් මේ අදහස එන්නේ පැවා අදහස දෙනවා අපේ වෙලාව. සමා වෙන්න මම කියන්න උත්සාහ කරන්නේ යම් එකඟතාවයක් සංජීව අවසන් අත්සන තැබීම තමයි ඒක නිල වශයෙන් නීතියක් බවට පත් වෙන තැන. අපි හිතමුකෝ අපේ රටේ නීති සම්පාදන ආයතනයේ විදිහට ව්‍යවස්ථාදායකේ කතානායක නිල අත්සන් තැබීමෙන් පස්සේ තමයි ඒක නීතියක් වෙන්නේ. හැබැයි ඒ අත්සන තැබීම සිදු නොවුනා කියන එක මත මොකුත්ම උනේ නෑ වගේ ඉඳලා වැඩ කරන්න පුළුවන්. අපි හිතමුකෝ මේක විවාහ ගිවිසුමක් කියලා හිතන්න. මම MCC සහ විවාහ ගිවිසුම සමාන කරනවා එහෙම නෙවෙයි. අපි හිතමුකෝ කසාදෙන් අත්සන් නොකලා කියන එක මත MCC ගිවිසුම ගැන ආරම්භ කියන්න අයියෝ ඔක දැන් මම ඒක උදාහරණයක් කියන්නම් විවාහ ගිවිසුමක් හිතන්නකෝ. ඒක සම්බන්ධ කරන්න බෑනේ පුළුවන්. ඔබ උදාහරණයක් කිව්වනේ. දැන් අපි කියමු MCC මං කියන්නේ මට මේ උදාහරණයට යන්න දෙන්නකෝ. දැන් මූණයි හඳයි එක වගේ කිව්වට ඒක උදාහරණයක්නේ. හඳ මූණ වගේ නෙමෙයි. නමුත් ඒ වගේ එකක් තියෙනවා. මම කියන්නේ කසාදෙට අත්සන් කරලා නැහැ තාම. හැබැයි ඒ දෙන්න අතර යම් සම්බන්ධයක් තිබිලා තියෙනවනේ මෙච්චර දාක්කල්. ඉතින් කසාදෙට අත්සන් කළේ නැහැ කියලා දොඩොස් ගාලා දෙන්නට දෙපැත්තට යන්න පුළුවන්ද? දොඩොස් කාලේ යන්න බෑ. අපි ඒක මම හොඳම එක කිව්වේ. මම කියන්නේ එහෙම ගැලපෙන්නේ නැත්තම් එහෙම තවදුරටත් නිකන් යාප්පුවෙන් ඉන්නේ එතන නම් වෙන වංචනික අදහසක්. ඒ කියන්නේ කියන දේ කෙලිම ඉවර කරන්න නැත්තම් අපි ගැලපෙන්නේ නැති බව හරියට ඔප්පු කරලා මේ අයින් වෙන්න හදන්නේ. ගැලපෙන්නේ නැති බව ඔප්පු කරලා නේ මේකේ. නෑ මම ආයි එන්නේ අර කම්ෆර්ටබල් එක්සිට් එක මේ වයින්. ඔබතුමාගෙන් මගේ ආයි මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. මොකද අපේ වෙලාව නාස්ති වෙනවා කියන්නේ. බුද්ධික පතින මන්ත්‍රීතුමා අර ඩොලර් මිලියන 10 අරන් ඇත්තේ කවුද? ඔය MCC එකේ තානාපති කාර්යාලය කියන්නේ ඩොලර් මිලියන 480 ඒ කියන්නේ MCC සඳහා වන ගෙවීම කරලා නැහැ කියලානේ තානාපති කාර්යාලය නිකුත් කරපු පණිවිඩය තියෙන්නේ. හැබැයි තව එක අවස්ථාවක 7.2 හරි අන්න ඒ වගේ මේ කොටස් දෙකකින් ඩොලර් මිලියන 10කට ආසන්න සංඛ්‍යාවක් ලැබිච්ච කතාවක් කියනවා. හැබැයි ඒක තහවුරු කරන්න ගිණුම් වාර්තා කොහෙවත් නැහැ. කාගේ හරි සාක්කුවකට වැටුණාද කියන්නේ අපි දන්නේ නැහැ. දැන් ඔබතුමන්ලාගේ ආණ්ඩුවනේ කාලේ තිබුණේ. දන්නවද ඒක මොකද වුනේ කියලා ආරංචියක් තියෙනවද? ඔව් ඇත්තටම කියන්නකෝ ඔබතුමාලාගේ ආණ්ඩුවක් පිහිටෙවොත් MCC එක කරනවද? අංක 1 මේ වෙනකොට ඉතා පැහැදිලිව MCC සම්බන්ධයෙන් අපි අපේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ස්ථාවරයක් කියලා තියෙනවා මුළු රටටම. ඒකේ ආයි හැංගි හොරා නැහැ. MCC සම්බන්ධයෙන් අපේ ක්‍රියාත්මක වීමක් නැහැ කියන කාරණා. ඒක පැහැදිලිව කියලා තියෙනවානේ අංක 1. අංක 2 දැන් ඔබ ඒකට මම වචනයක් ගන්නද? ඒ කියන්නේ ඔබ කියන්නේ ඔබලා පාර්ලිමේන්තුවට ගියාත් ජනාධිපතිතුමාට මේක අත්සන් කරන්න ඕන වුණත් 3-2 නැති හින්දා ඔබලා මේකට විරුද්ධව කටයුතු කරනවා. හරිනේ? අපිට අපි දැන් ජනාධිපතිතුමාට මේක අත්සන් කරන්න පාර්ලිමේන්තුවේ 3-2 2ක් ඕනනේ ඔය කියන මේ පාර්ලිමේන්තුවේ සංයුතිය හැදෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව දැන් මෙතුමන්ලා හිතන් ඉන්නේ මෙතුමන්ලට 3-2 හම්බ වෙනවයි කියලානේ. අපි හිතන් ඉන්නේ සහ අපි විශ්වාස කරන්නේ එහෙම ලැබෙන්නේ නැහැ කියලා. අපේ ඉලක්කය මේ අර දැන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා අගමැතිපුටුවේ වාඩි කරන එකනේ. ඉතින් එතකොට අපේ ස්ථාවරය අර මම කියපු ස්ථාවරය තමයි අංක 1. අංක 2 ඔබ අහපු අර ඩොලර් මිලියන 10 කොමිස් කුට්ටි. ඒකට මගේ උත්තරය ද්වන්දනාත්මකයි. ඒ කියන්නේ ද්විපාර්ශ්වික ප්‍රවේශයක් තියෙන අංක 1 දැන් මේ මට හරි ලේසියෙන් ගැලවිලා යන්න පුළුවන් මේ ඒ
ඒකේ නිකන් මම හිටියේ නිකන් අර පිගානේ ගැට්ටේ වගේනේ. ඒ නිසා මම මේ ඔය තීරණාත්මක තැන් වලට අපි ගාව ගත්තේ නෑනේ. ඒ නිසා ඒක දන්නේ නැහැ කියලා. දෙවෙනි එක හැබැයි මම ඒ වගේ සරල උත්තරයකට යන්නේ නැහැ. ඉතින් අර අපි දන්නවනේ මහ බැංකු වංචාව පිළිබඳ කාරණේ අපි ඒක නිකන් අපේ හැංකි පැංකි කතා නෑනේ. අපි කියනවනේ මහ බැංකු හොරු හිටියා. ඒ හොරු සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. දැන් අපිට මේ ආණ්ඩුව ගැන තියෙන තවත් එක චෝදනාවක් නේක. දැන් ආණ්ඩුව ඇවිල්ලා මාස 8 පනින්න එනවා. මහ බැංකු නිලධාරීන්ට ජනාධිපතිතුමා ගෙන්නලා කෑ ගහනවා. හැබැයි මහ බැංකු හොරු සම්බන්ධයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග ගැන අපිට සතුටු වෙන්න බෑනේ. එතකොට අර්ජුන ඇලෝසියස් ගෙන්නීම සම්බන්ධයෙන් අපිට ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව අපිට සතුටු වෙන්න බෑනේ. ඒ නිසා ඉතින් අර මහ බැංකුවටත් කෙලපු අයට මේක නිකන් අග්ගලාවටත් වැඩිය කුඩා මේ කොරෝනා වෛරසයක් තරම් පොඩි මුදලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මෙහෙම පොඩි පැහැදිලි කිරීමක් කරගන්නම්. ඒ කියන්නේ දැන් අපි අද උදේ පත්තරවල එහෙම දැක්කා හිටු භගවත්තුමා මේ කතාව ප්‍රතික්ෂේප කරලා තිබ්බා. හැබැයි ඔබතුමා කියනවානේ ඔය අර අග්ගලයක් වගේ කියලා. ඒ කියන්නේ ඔබතුමාලා විශ්වාසයෙන් කියනවාද මේ සල්ලි ටික ආවා කොහෙටද ගියා කියලා? නෑ මම ඒකනේ මං කිව්වා අර මගේ පළවෙනි උත්තරේ මේකට උත්තර දෙකයි කියලා. මම දෙවෙනි උත්තරේ විතරක් දුන්නා නම් ඔබ ඔය කියන තර්කය ඇතුළට මං ඇතුල් වෙනවා. පළවෙනි එක දාලා එක පෙර ගන්න පුළුවන්. පළවෙනි එකයි දෙවෙනි එකයි එකට අරගෙන මේකට උත්තරේ ගන්න. ඒකයි. ඔබතුමාගේ දේශපාලනයේ 2011 ඔක්තෝබර් 12 වෙනිදා සුවිශේෂී දවසක් නේද? ඔව්. එදා තමයි මගේ එක දවසේ තනතුරු 7ක් නැති වෙන්නේ. ඔබතුමා ලේවලින් අස්සම් කරත් එදානේ එක්සත් ජාතික පක්ෂය හැර නොයමි කියේ. නෑ ඒ 2009. සමහරවිට 2009. මේ ඒ මොකද උනේ දැන්? අපි ලින්ක්ස් මගේ කාර්යාලයේ මාතර දැන් නම් වහලා හැබැයි දැන් යතුරක් අරන් ගියත් ඒ ලේයින් අස්සම් කරපු මගේ ඒ හේතු පාඨය සහ ලේයින් මේ ඇඟිලි දෙකේ දුන්නු ලේ සලකුණ තියෙනවා. ඒකේ මම කියලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයත් පාක්ෂිකයාත් අතහැර මහින්ද රාජපක්ෂ මහත්තයා ආණ්ඩුවට යන්නේ නැහැ කියලා තමයි අස්තනේ කියලා තියෙන්නේ ඒ ප්‍රකාශය. එතකොට මම මහින්ද රාජපක්ෂ මහත්තයා ආණ්ඩුවට ගිහලා නැහැ අංක 1. අංක 2 අපි පාක්ෂිකව අතහැරලා ගිහිල්ලා නැහැ. පාක්ෂිකව ඉන්න තැනට අපි ගිහිල්ලා හිටගත් එකයි වෙලා තියෙන්නේ. ඒක තවදුරටත් අර ඡන්දේ පරාද වුණාම JVP එක දුන්න උත්තරේ නෑ ජනතාවට තල්ලු වුණා වගේ. නෑ. ඔබට ඡන්ද ප්‍රතිඵල ආපුවාම පෙනෙයි පාක්ෂිකව හිටගෙන ඉන්නේ කොතනද කියලා. ඒක අංක 2. පාක්ෂික අත. අනිත් එක පක්ෂය අතහැර. අපි දැන් මෙතුමා පුණා කිව්වා මේ අලුත් පක්ෂයක් කියලා. මේ තීන්දුව ගත්තේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය කියන ගර්භාෂය තමයි සමගි ජන බලවේගය නැමැති කලලය ඇති වෙලා ඒක බ්‍රූණයක් බවට පත් වෙලා දරුවෙක් විදියට මේ එළියට එන්නේ. එතකොට ඒකට වින්නපුකම් කරන්නේ මේ කෘත්‍යාධිකාරී මණ්ඩලය. දැන් මෙතන සුද්ධ වූ බොරු දෙකක් සමාජගත කරන්න හදනවා. හදන්න කිව්වේ පුළුල් පෙරමුණක් හදලා තියෙන පක්ෂයක් කියලා. ඉතින් මම මේ මොකද මේ ජනතාවට මේ අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ UNP එකත් එක්ක නෙමෙයි. අපිට සටන තියෙන්නේ පොහොට්ටුවත් එක්ක. ඒ නිසා මම මේ අනවශ්‍ය දෙයකට පැටලෙන්නේ නැහැ. නමුත් මේ බොරු දෙක සමාජගත කරන එක නවත්තන්න ඕන. ඉතින් එක්සත් ලලිත් පෙරමුණ කියලා හංසය ලකුණෙන් ඉල්ලපු එකත් පක්ෂයක්. ඒකත් පුළුල් සන්ධානයක් විදිහට තමයි 2010 ෆොන්සේකා මහත්තයා ඉල්ලලා 2014 දී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නාමජනා දීලා ගිය අවුරුද්දේ කවුරුත් අත උස්සලා සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවස්ථාව දුන්නා. දැන් ඕක කිව්වම කියනවා ඒක ජනාධිපතිවරණ මේක මහමැතිවරණ කියලා. ඒ දෙවනි බොරුව සමාජගත කරනවා. ඉතා පැහැදිලිව මේ ඒ වගේම මේ මෙතන ආයි කියුණානේ මේ UNP එක දෙකට කැඩිලා කියලා. UNP එක දෙකට නම් කැඩිලා නැහැ. මේ 97ට 3ක් වගේ 194ට 103 වගේ නම් කැඩිලා ඇති. දෙකට කැඩිලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් මං කියනවා UNP එක තියෙන්නේ ඔබ ඇතුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩිලා කිව්වා නම් සාධාරණ නැහැනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩිලා තිබුණේ අන්තිම පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව බලපුවාම 85ට 15 වගේනේ. දැන් කොහොම හරි යහපාලනයෙන් වෙච්ච එක දෙයක් තමයි ශ්‍රී ලංකාවේ UNP එකේ නායකයෝ දෙන ලංකා ඉතිහාසයේ තිබුණු පරණම පක්ෂ දෙක කම්බස් කරානේ. දැන් ශ්‍රී ලංකා එකක් නැහැ UNP එකක් නැහැ. ඒ අන්න යහපාලනයෙන් වෙච්ච අලකලංචි කීපය අතර වෙච්ච දෙක එකක් ශ්‍රී ලංකා එක සෙත්ත පෝච්චි වුණා අනිත් එක UNP එක සෙත්ත පෝච්චි වුණා. එතකොට ඒ වෙනුවට වෙනත් බලවේග දෙකක් ඇති වුණා. ඒක බලා ගන්න පුළුවන් සක්සුදක්සේ මේ ප්‍රවෘත්ති වල රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමා සහ මේ ගම්පහ මේ ප්‍රසන්න රණතුංග මේ ඇමතුමා කියන කතා ටික මේ අගෝස්තු මාසේ 5 වෙනිදායින් පස්සේ ඡන්ද ගණන් කරන එක එක විදියට වෙනවලු මන් දන්නේ නැහැ කොයි විදියට ගණන් කරත් ප්‍රතිඵල ආපුවම බලා ගන්න පුළුවන්. හොඳයි මම කැමතියි මහේෂ් සේනානායක
මහත්ම මෙතරම වෙන දැන් මේ කිව්ව කාරණාත් එක්ක ඔබතුමාට يعني පැහැදිලිව සක්සුසක් දෙය කියන්න පුළුවන්ද බැදුම් කර හොරු එක්සත් ජාතික පක්ෂය නෑ කියලා? බැඳුම් කර හොරු එක්සත් ජාතික පක්ෂ විතරක් නෙවෙයි හැම පක්ෂයකම ඉන්නවා. ෆොරෙන්සික් ඔඩිට් එක අරන් අපි කියවමු කසුන්. මේ ෆොරෙන්සික් ඔඩිට් එකේ තියෙනවා කසුන් නියම තැනක්. 2008 මේ ප්‍රයිවට් ප්ලේස්මන්ට් කැප්ටිව් සෝසස් ඒ කියන්නේ පුද්ගලික නිකුතු රජයේ සංචිත වලින් ගන්න පුළුවන් පොඩි ක්‍රමවේදයක් හදලා දෙනවා. හරිද? ඒක මාස 3කට දෙන්න මට මතකයි 2008 වගේ. මේ රටේ තිබ්බ යුද්ධෙත් අරෙමෙත් එක්ක. මේක දිගටම කරගෙන යනවා පුද්ගලික නිකුතු හරහා. හැබැයි සෙන්ට්‍රල් බැංකේ මැනුවල් එකේවත් කොහෙවත් පුද්ගලික නිකුතු දිගටම කරන්නත් මේ කැප්ටිව් සෝසස් වලින් ගන්න කියපු එක පුද්ගලික නිකුතු පෞද්ගලික ආයතන දෙන්න කියලාත් නැහැ. හැබැයි මේ මාෆියා එකත් එක්ක කසුන් මේ මාෆියාත් එක්ක මේක දිගටම කරගෙන යනවා. එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි සියලු පක්ෂවල මේ බැඳුම් කරවලට සම්බන්ධ හොරු ඉන්නවා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණෙත් ඉන්නවා. නෑ ඉන්න පුළුවන්. මෙතුමා දැන් මොකද මේ බිස්නස් මාෆියා නෑ බිස්නස් මාෆියා කියන්නේ වෙන එකක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙත් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. මේක මෙහෙමයි. කසුන් මේ රටේ මේ රටේ කෘතහස්ත ව්‍යාපාරිකයෝ බිහි වුණා. ඒ කියන්නේ හැම පක්ෂයකම ඉන්නේ හොරුද ඔබතුමා කියන දේ නේ? මම ඒක නෙවෙයි කිව්වේ කසුන්. කසුන් මේක නෑ දැන් ඔබතුමා කිව්වේ හැම පක්ෂයකම ඉන්න පුළුවන් කියලා. නෑ කසුන් දැන් ඔබ බැඳුම් කර හොරු ගැන ඇහුවේ කසුන්. කසුන් මම වෙන තැනකට ගෙනියන්නේ. මම ඕකනේ අම්ම අධ්‍යයනයක් තියෙනද කසුන්. මේ රටේ කෘතහස්ත ව්‍යාපාරිකයෝ ඉන්නවා. දැන් මේ ආයතනයේ ප්‍රධානියා එහෙම ගන්න පුළුවන් කීපයක්. ඒ වගේම ඉන්නවා බිම්මල් වගේ ආපු ව්‍යාපාරිකයෝ. ওই බිම්මල් වගේ ආපු ව්‍යාපාරිකයෝන්ගේ උපයා ගැනීම සහ උන්ගේ ධනය කියන ගත්තම ටයිම් වැලියු ෆෝ මනි වගේ දේවල් වලින් ගත්තාම සමහරලාට ලොකු ප්‍රශ්නයක් එනවා මෙච්චර පෝසතෙක් උනේ කොහොමද කියලා. එහෙම පෝසත් වෙච්ච කට්ටිය කොටස් වෙළඳපොළ හරහා දියුණු වෙලා තිබෙනවා. බැඳුම් කර මාකට් එක හරහා දියුණු වෙලා තිබෙනවා. එතකොට මේ බැඳුම් කරේ කියන කාර්යය මම ආපහු දකින්නේ මේක ජනතා මත වෙච්ච එක ලොකු දෙයක්. දැන් සිරස ආයතනයේ මේ පිළිබඳව ගොඩක් කතා කරා. අද ජනතාව බැඳුම් කරයක් ගැන කතා කරනවා. භාණ්ඩාගාර බිල්පත් ගැන කතා කරනවා. ඒ නිසා අපි මේ මහ බැංකුවේ වෙන කාරණා පිළිබඳව මිනිස්සු පුළුල්ව කතා කරනවා. ඉතින් මම දකින දේ තමයි විශේෂයෙන් මම මාධ්‍ය විද්‍යාවකදී ඔය පුටුවේ ඉඳලා දැන් අද මෙතෙන් ඩාවට පස්සේ මම මේක රහසක් නෙවෙයි කියන්නේ මේ ගේම් තියරි එක මට හොඳට තේරෙනවා කසුන්. කසුන් මේක මාර ගේම් තියරියක් කසුන්. මේක ගසුන් මට ජීවිතේ මම දැන් අපිටත් තේරෙන පොඩි ගේමක් තමයි. දැන් කසුන් ප්‍රශ්නයක් එහෙම පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය ඇතුලේ මේ වෙලාවේ මහ බැංකු බැඳුම් කර හොරු ඉන්නවද? ඉතින් මං කොහොමද දන්නේ මොකද මං ඒ හොරකමට සම්බන්ධ නැති හින්දා මං කොහොමද දන්නේ දිල්ෂාන්? එහෙනම් දැන් ඔබ කිව්වේ එක්සත් ජාතික පක්ෂය ලංකාවට නිදහස අරන් දුන්නා කියලා. ඉතින් ඔබත් එතකොට එක්සත් ජාතික පක්ෂේ නෑනේ. ඔව් එතකොට මේක පොතේ කියව දිල්ෂාන් එක මාර කතාවක්. අන්න ඒ වගේ අද්දි නැත්නම් දිල්ෂාන් මෙහෙම දිල්ෂාන් දැන් හොරකම කියන එක කෙනෙකුට කියන්නේ ඒ පොතේ කියවලා නැහැ කියලා කිව්වේ. ඒතකොට ඔබ මේ වතාවේ කිව්වේ අර සුජීව සෙනසිංහ මන්ත්‍රීතුමා ලියපු පොතද? ඔය බැඳුම්කර සිද්ධිය සමග. නෑ මම මාධ්‍යවේදියෙක් වෙලා ඉන්නකොට මම ওই සියලු පොත් සියලු දේවල් ගැන කියෙව්වා. මං කියන්න යන්නේ මේ බැඳුම් කරේ හෝ මේ කොටස් වෙළඳපොළ හෝ කියන එකේ හරියට බිස්නස් කරන කට්ටියක් ඉන්නවා හරියට බිස්නස් කරන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඒවට උදව් කරන දේශපාලඥයොත් ඉන්නවා ඒවට උදව් නොකරන දේශපාලඥයොත් ඉන්නවා. ඒ කියන්නේ අපි මේ අයට හොරු කියන එක වැරදි කියන නේද මේ කියන්නේ? නෑ හොරා කෑවොත් හොරා කියන්න ඕනේ. ඒ හොරා කවුවා ඉන්නවද කියලා තමයි මේ අහන්නේ. ඉතින් මම දන්නේ මගේ අතට අහුවෙලා නැහැනේ. හැබැයි මේ දිල්ෂාන් ඔතනින් එහාට අපි යමු. ඇයි මේ දේශපාලඥයෝ එකපාරට ධනකුවරෙන් බවට පත් වෙන්නේ? අපි හිතන්නේ නැති ව්‍යාපාරිකයෝ ඇයි මේ විදිහට ඉන්නේ? අපි එතෙන් යන්න ඕනේ දිල්ෂාන්. එහෙම නැත්නම් මේ එක හේතුවක් අල්ලගෙන දිල්ෂාන් මේක කියන එක නෙමෙයි. මම ආරාධනා කරනවා මගේ මාධ්‍ය මිත්‍රයන්ට මම සම්පත්දායකයෙක් වෙන්න. මොකද දැන් මම මේ පුටුවේ ඉඳගත්තු ඉඳලා මේ රටේ අපි කවුරුත් නොදකපු හැංගිච්ච තැන් තියෙනවා අපි එක්ස්පෝස් කරන්න ඕනේ. දැන් එහෙම හැංගිච්ච තැනක් දාන අග්‍රාමාත්‍ය කාර්යාලය MCC මේ කාර්යාලයක් පිහිටවන්නේත් එහෙම හැංගිච්ච කාරණයක් මත පදනම්වද මම දන්නේ නැති හින්දා. දැන් ඔබතුමා MCC ගැන කතා කරන හින්දා මම සාමාන්‍යයෙන් මේ දෙයක් කතා කරනකොට පරිස්සම් වෙන තැනක් තියෙනවා. මොකද වැරදි කාරණා කියන්න බැරි හින්දා. දැන් සංජීව මගේ මිත්‍රයෙක්ව 2004 ඔය කතාව ආවා කියලා. අද වෙබ්සයිට් එක නම කිව්වට කමක් නැද්ද? විකිලීක්ස් සම්බන්ධයෙන් විකිලීක්ස් වලින් කොළඹ ටෙලිග්‍රාෆ් වෙබ්සයිට් අඩවිය තියෙනවා 2005 මහින්ද රාජපක්ෂ මහත්මයාත් කබ්‍රාල් මහත්මයාත් මේ ගැන කතා කරලා තියෙනවා කියලා. මම ඉන්න වෙන තැනක අපි සියලු දෙනා දන්නවා දල ජාතික නිෂ්පාදනයේ ඩොලර් බිලියන ඩොලර් 90ක් වෙච්ච රටක ඒක පුද්ගල ආදායම අඩු වෙන රටක අපිට ප්‍රශ්න තියෙනවා. අපි ඒ නිසා අපිට කාගෙන්වත් සල්ලි ගන්න බෑ කියන්න බෑ. මම ඉන්නේ අපි සල්ලි ගන්න ක්‍රමය හෝ සල්ලි ලබා ගන්න විදිහ ගැන අපිට විනිවිදභාවයක් තියෙන්න ඕනි. MCC විතරක් නෙමෙයි අපිට ඉස්සරහට කොහොම යන්න වේද කියලා දන්නේ නැහැ. ඔක්තෝබරේ ඇමරිකානු ඩොලර් බිලියනයක් අපි ගෙවන්න ඕනි. එතකොට ඒ බිලියනය ගෙවන්න තියෙන සැලැස්ම මොකද්ද? මේ සැලැස්ම පැලස්තර සැලැස්ම වෙන්න බෑ. තවදුරටත් ඔබ කියන්න හදන්නේ
ඕනෑම දෙයක් උඩ මේ ණය ගෙවන්න තියෙන හින්දා අපි මේවට යන්න ඕන කියන එක නෙමෙයි නේද? නෑ ඒක නේ. දැන් උදාහරණයක් මම කියන්නම්කෝ. මේ කසුන් අපි මෙතෙන්ටත් යන්කෝ. දැන් ලංකාවට IMF එකෙන් සහ World Bank එකෙන් කිව්වා $50 billion තියෙනවා ඩෙවලොපින් කන්ට්‍රීස් වලට. ආණ්ඩුවට අඩු පොලියට 1.5 1.3ට ගන්න පුළුවන්. හැබැයි අපේ ආණ්ඩුව එහෙම නැහැ. අපේ ආණ්ඩුව කැමති චීනට. ඇයි චීනට කිව්වම මොකද්ද? 100%යි 110 පොලිය. දැන් ඕක කියපු ගමන් මහේෂ් සේනක අපේක්ෂක දේශද්‍රෝහියෙක්. හැබැයි මේක තමයි යථාර්ථය. මේක තමයි සත්‍ය. අපිට දෙන්නකො මේ තීන්දුව తీරන ගන්න. World Bank $50 billion දෙනවා කියනවා. ඔබතුමාගේ ආයතනයේ හොඳ ගණකාධිපතියෙකුට කරන්න දෙන්න කියන්නකො. මේ ගණන් දන්න වැඩේ දන්න කටට දුන්නම මේක ලේසි. ඔබතුමාලගේ පක්ෂ ආණ්ඩුවට දීලා තමයි අර මහ බැංකුවට නම් උනේ වැඩි. නෑ අපේ පක්ෂය අපේ ආණ්ඩුව කාලේ යහපාලන ආණ්ඩුව කාලේ ඒ ප්‍රශ්නේ වුණා. හැබැයි අනිත් පැත්තට බලන්න ඒ ආණ්ඩුව ඒක හැංගුවේ නෑනේ. ජනාධිපති විමර්ශන කොමිසම අත්අඩංගුවට ගැනීම මේ සඳහා ඇයි අර පක්ෂෙන් පත් කරපු කමිටුව කිසි දෙයක් නෑ චාමික පක්ෂෙන් පත් කරපු කමිටුව ඩියු ගුණසේකර කෝප් කමිටුව සුනිල් හඳුනතික කෝප් කමිටුව ඊට පස්සේ ජනාධිපති විමර්ශන කොමිසම කමිටුව ඊට පස්සේ ෆොරෙන්සික් ඔඩිට් අපි සාධාරණයි මගේ මිත්‍රයා අපි සාධාරණ නැත්තම් අපි දෙන්නත් ඔබත් මාව දකී තව අවුරුද්දකින් දරා ගඳ ගහන දේශපාලඥයෙක් වෙලා. ඇයි ඔය ප්‍රහාරයේ ලක් වෙන්න මම මොකද්ද කරන්නේ? මම ටක් ගාලා පොලිටිකල් මේක දාගන්නවා. මම එතනට කැමති නැහැ. මම නොන් පොලිටිකල් කැරක්ටරයක් විදිහට ඉන්න මම උත්සාහ කරනවා. මේක තමයි යථාර්ථය. ඔබ ප්‍රතිඥාවක් දුන්නොත් මින් ඉදිරියට මෙහෙම දේවල් වෙන්නේ නැත්නම් අපි බැඳුම් කර හොරු අල්ලනවායි කියලා මිනිස්සු පිළිගනීද? නෑ මිනිස්සු පිළිගන්නේ නැහැ. විශ්වාසනීයත්වේ නැහැ නේද? මොකද අර මේ නොවැම්බර් මාසයේ රජය කිව්වේ බැඳුම් කර හොරු හෙට අල්ලලා දානවා කියලා. චාමික මෙහෙමයි. මේක චාමික මාව විශ්වාස කරන්න. මේක හරියට ICC එකේ 2011 මැච් එක ෆික්ස් කරා හා සමාන කතාවක්නේ. මම එතකොට හිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ICC එකට සම්බන්ධ හිටියේ මාධ්‍ය කළමනාකරණේ. මෙතුමා දන්නවා මම පොඩි දරුවෙක් එතකොට. අපි ඔයිට වැඩිය දේවල් දැක්කා. මේ රට යන්නේ ඉතා නරක තැනකට. මේ රටේ මිනිස්සුන්ට අපිව පාර්ලිමේන්තුව යවන්න ඕන අපිව දැකපු මිනිස්සු. එතකොට මාධ්‍ය සහ අපිට මේ ඇත්ත එලි කරන්න පුළුවන්. මේක බරපතල තැනක අපි ඉන්නේ. මම දන්නේ මේකට මම නම් ලොකු සාහිත්‍යයක් නෑ විමල් මට ඔච්චර වචන දන්නේ නෑ. මට හැබැයි එක දෙයක් කියන්න පුළුවන්. අර සාමාන්‍යව කල්ලතෝනින්ට රට යනවා කියන්නේ. ඒ තැනට අපි යනවා. බලන්න මේ මිනිස්සුන්ගේ හදගැස්මට කරන ප්‍රහාර 2011 ICC ගැන කියනවා. බැඳුම් කරේ හොරු ඉන්නේ වෙන තැනක එක්කෙනෙක් අල්ලන් එයාගේ පස්සේ යනවා. මේක තමයි යථාර්ථය. හැබැයි මම හැම වෙලේම කියන්නේ යම්කිසි දෙයක් මතයක් බවට පත් කිරීම සහ එය සාකච්ඡාවට බඳුන් කිරීම චාමික ඊටාම හොඳ වැඩක්. දිල්ෂාන් හිතන්න එපා මම මේ සිල්ලර විදියට මේ ලකුණු ගන්න කියනවා කියලා සිරස ආයතනයත් එක්ක මටත් යම් තැන්වල ප්‍රශ්න තියෙනවා. යම් විදියට. හැබැයි සිරස ආයතනයේ ඒ කරන වැඩේ ඉතා හොඳ දෙයක්. ඒ නැත්තම් මිනිස්සු බය වෙන්නේ නෑනේ. මිනිස්සු බය කියන්නේ මිනිස්සුන්ට තියෙන්න ඕනේ මාධ්‍ය ආයතන කතා කරන්න සහ මිනිස්සුන්ට දැනෙන්න ඕනේ දේශපාලඥයන්ට බරපෑම් කරන ආයතනයක් තියෙනවා. ඉතින් එතෙන්දී ඒක හොඳ කාරණයක්. දැන් ඔබ කියනවා මේ කරුණු කාරණා පැහැදිලි කිරීම හොඳයි කියලා දේශපාලනයේ කෙනෙක් හැටියට. නමුත් මේ අපේ බුද්ධික මන්ත්‍රීතුමාගේ පැත්තෙන් ඡන්ද ඉල්ලන කෙනෙක් කියනවා මේ අර ඊස්ට් ඇටැක් එකේ තොරතුරු එහෙම දෙන්න එපා ඒක එළියට එන එක අපිට හොඳ නෑ වගේ කතාවක් කියනවා. එහෙම වෙනවද? මම අර සමාවෙන්න බුද්ධික මන්ත්‍රීතුමා අර අපේ පක්ෂ ගැන කියපු එක චුට්ටක් කිව්වට කමන්නේ. ඒක ඔබතුමාගේ අවස්ථාවෙන් ගන්න. හරි ඕකේ. ඔබ මට කියපු අපේක්ෂක සහ කියපු දේ මට පොඩ්ඩක් පැහැදිලිව මොකද මේ ඔහු කියපු සමස්තය දන්නේ නැතුව මම නිකන් පේලියක් අල්ලගෙන කතා කරොත් ඒක සාධාරණ නෑ. ඔව් මේක මේ ජූනි 26 වෙනිදා වාර්තා වෙන්නේ. ආසොක මට ඒක කියන්න පුළුවන්ද? ඒ අපේක්ෂකයා මෙතන නෑ. ප්‍රකාශය පමණක් කියමු. ප්‍රකාශය කියමු අපි. වීඩියෝ එකක් හරි මොකක් හරිද තියෙන්නේ? මම ඔබට ලින්ක් එක ලබා දෙන්නම් අවශ්‍ය නම්. නමුත් මේක කියන්නේ මේ ඊස්ටර් ඇටැක් එකට සම්බන්ධ කට්ටියට දඬුවම් කරන්න ඒ කට්ටිය ගැන තොරතුරු හෙලි කරන්න එපා. එතකොට ඒක දේශපාලන කර්මුණකින් අපිට අවාසි වෙනවා කියන අර්ථය තමයි පොදුවේ ලඝු කරගත්තම් පෙන්වන්නේ. ඒ කියන්නේ ඊස්ටර් ඇටැක් එකේ අර කොමිසමේ තොරතුරු හෙලි කිරීම වළක්වන්න ඒක අපිට නෙගටිව් වෙනවයි කියන එක තමයි කියන්නේ. කවුද ඔය කියන්නේ? ඒක කීම ඒක කොමිසමට කියන්නේ. අපි ඒක නිරවුල් නැත්තම් අපි වෙන තැනකට යනවා. මට මේ පොඩි මේ සේනානායක මැතිතුමාගෙන් මේ තර්කයක් නෙමෙයි හොඳ පොඩ්ඩක් පැහැදිලි කරගන්න. දැන් ඔබතුමා කිව්වා අර IFS එකයි World Bank එකයි ඩොලර් මිලියන 50ක යෝජනාවක් ගේනවා ණය දෙන්න අඩු පොලියට. හැබැයි චීනට තමයි අපි යන්නේ කියලා. ඔය ඩොලර් මිලියන 50 කොතනද දෙන්නේ මේ කොවිඩ් වලින් පස්සේද? මෙහෙමයි. දැන් මේ කොවිඩ් ප්‍රශ්නේ ආපුවාම IMF World Bank IMF 50 billion developing countries සංවර්ධිත රටවලට තියෙනවා කියලා කිව්වා. එතකොට සංවර්ධිත රටවල් ඉල්ලීමක් කරන්න ඕනි අපිට මේ විදිහට මුදල් ලබා දෙන්න කියලා. ඒක තමයි සාමාන්‍ය ක්‍රියාව.
හැබැයි අපේ රටේ හරි නරක පුරුද්දක් ආව නරක පුරුදු දෙකක් ආවා. එකක් තමයි රාජ්‍ය ආයතන සහ රාජ්‍ය අමාත්‍යාංශ භාණ්ඩාගාරයට දන්වන්නේ නැතුව රුජුව ණය ගන්නවා. නැත්නම් ආයෝජක ගෙන්න ගන්නවා. එතෙන්දී අනිවාර්යයෙන්ම කොමිස් මුදලක් කියන එක කට පුරුදු වෙනවා. ඕක ඇත්තටම ජයටම කරේ රාජපක්ෂ ආණ්ඩුව. ජයටම කරේ රාජපක්ෂ ආණ්ඩුව එක කාටවත් නැහැ කියන්න බෑ. ඒ වගේම ඔය ණය දැන් චීනෙන් ණය ගන්නකොට හිතන්නකො මාකට් එකේ වෙළඳ පොලේ ණය 2.2 3යි ලෝක බැංකුව දෙනවා කියපු ණයවල පොලිය කීයද? මම දන්නා තරමින් 1.5 1.8යි වගේ ඉතා සුළු පොලියක්. වර්ල්ඩ් බැංක් එක ලොකු ප්‍රමාණයක් ගන්න නැහැ. දැන් ඔය චීනය වගේ රටවල් වල සිද්ධ වෙන්නේ අතරමැදි සමාගම් 1.5 කියන්නේ කොවිඩ් වලින් පස්සේ තමයි මේ 1.8 මිලියන් 50 යෝජනා කරලා. මට ප්‍රතිශතය හරියට මතක නැහැ. මට ඕන Google කරන්න පුළුවන්. හැබැයි මම අනිවාර්යෙන් දන්නවා කොවිඩ් එකත් එක්ක 50 බිලියන් කියලා IMF එකෙන් සිරසෙත් 50 බිලියන් කියලා 50 බිලියන් US ඩොලර්ස් 50 බයන්න බිලියන් බිලියන නේ බිලියන් ඇමරිකානු ඩොලර් බිලියන් 50ක් රටට නෙමෙයි අපි ලංකාවට නෙමෙයි ලෝකෙට අවේලබල් කියලා එලා අනවුන්ස් කරා. හරිද? එතකොට මම කියන්නේ ඒ කියන්නේ ලංකාවට නිශ්චිතව නෙමෙයි ණය නිකුත් කරන්න අවස්ථාව තියෙනවා කියන්නේ. මෙන්න මේකේ හොඳ දැන් පාර්ලිමේන්තුවට ගියොත් මම දැන් මට කරන්න පුළුවන් ඒකද චාමික මම යෝජනාවක් ගේනවා මේ සිලෙක්ට් කමිටියක් නැත්නම් මම දැන් මම බුද්ධිකයි සිලෙක්ට් කමිටි කිව්වොත් හරිද නැත්නම් පර්මනන්ට් කමිටියකට මොකක්ද කියන්නේ පාර්ලිමේන්තුවේ අපි තේරීම් කරක් තේරීම් කරක් සභාවක් දහන්න ඕනි දන්නේ නැති අපි කමන්නේ නේද අයියා සමා වෙන්න හරිද මේ තේරීම් කාරක සභාවක් තියෙන්න ඕනි රටේ ණය ලබා ගැනීම පිළිබඳ විශ්ලේෂණය කරන ආයතනයක්. හරි පැහැදිලි. මම චුට්ටක් කියන්නේ අපේ රටේ මිනිස්සු පව් අතරමැදිව එකතු වෙලා 100ට 2ට ගන්න පුළුවන් ණය චීනෙන් ගෙනවා 100ට 6ට. මට 2යි මෙයාට 2යි මෙයාට නෙමෙයි අපි එහෙම බෙදා ගන්නවා මිනිස්සු. ඉතින් මේ අපේ රටේ ණය ගත්තොත් ණයවල පොලි ප්‍රමාණය හරියට ඇනලයිස් කරොත් මම සිරසට ආරාධනා කරනවා. ඔබලට තමයි මේ කර්තව්‍ය කරන්න පුළුවන් අවංකව මේ නිවුස් එකේ මේක කරලා ජනතාව දැනුවත් කරන්න. ලෝක වෙළඳ පොලේ බිලියනයක් ගන්න 2% නම් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවනේ මධ්‍යම අධිවේගී මාර්ගය හදන්න 100ට බරපතල ගානකට ජපානයේ කමර්ෂල් ලෝන් එකක් ගන්න ගියේ. ඒකනේ මේ ඒක කරපු එක්කෙනාට අපේ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලන්න බැරුව මේ මහනුවරම විනාශ කරපු කෙනා මෙතුමාලාගේ. එතකොට ඒ ණය ගත්තයි කියලා හිතමුකෝ. එයාව එළියට දැම්මට පස්සේ අපි ඡන්දෙත් දෙන්න ඕන කවුරු හරි පක්ෂයකට අපි ණයත් ගෙවන්න ඕන. ඒක මාර කතාවක් නේ. අත පිහදා ගැනීමට දෙන්න පුළුවන් හොඳම උත්තරය. නෑ. ඒක තමයි ඒවා එක කට්ටිය අපේ පක්ෂෙන් යනකොට අපේ නායකතුමා ඇතුළු පිරිසකට විරුද්ධ වුණ නැත්තේ. නුවර ඇවිල්ලා බලන්නකෝ. නුවර ඇවිල්ලා එහෙම දෙන්නෙක් ඉන්නවා. එහෙම වැඩ කරපු. අපේ පක්ෂයේ ඒ වැරදි කරපු අය ඉන්නවනම් ඒ කට්ටිය යන්න ඕනි. ඒක දෙකක් නැහැ. මේ මහේෂ් සේනායක වැරදිකොත් මහේෂ් සේනායක මේ ලංකාවේ නරක පුරුද්දක් තියෙනවානේ. 5ක් දෙන්නකො පළවෙනිටම ඊළඟට 5ක් දීලා 10යිනේ. වැඩ බැරි නම් අයින් කරන්න බැරි. මම තව ප්‍රශ්නයක් අහන්නද? ප්ලීස්. මේ අර තමන්ගේ නෝනට ගයක් හම්බුනාය කියලාවත් දන්නේ නැති කෙනෙක්කුත් ඔබතුමාලගේ පක්ෂේ ඉන්නවනේ නේ. නම කියන්න. මම නම කියන්න ඕනේ මුළු රටම දන්නව නම. නම කියන්න. අපේ සමාජයේ එහෙම ගොඩක් කට්ටිය ඉන්න පුළුවන් මේ සමාජයේ. ඒ කියන්නේ ඔබේ පක්ෂය තුල ගොඩක් අය ඉන්නව නෝනාවරුට ගෙවල් හම්බෙලා තියෙනවා ඒ කියන්නේ නොදන්න එහෙමද? නම කියන්න. මොකද මට නෝනා කෙනෙක් නැති හින්දා මට කියන්න දන්නේ නැහැ. මම බැඳලා නැහැ. හරි මට එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? අපි මම අන්තිම ප්‍රශ්න ආරච්චි මහත්මයාගේ පැත්තට යමු වෙන්නේ. ඔතුමා තමයි යහපාලනේ තේමා ගීතය ලියන්නේ. ඔව් මල්ලි. ඊට පස්සේ ඔබතුමා කසුන් සින්දුව මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න මතක නැහැ. අපමණ අගයක් කියන තේමා ගීතය. ඊට පස්සේ ඔබතුමා පහුගිය යහපාලන රජයේ එක්තරා කාල සීමාවක රාජ්‍ය මාධ්‍ය ආයතනයක ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් වෙනවා. පැහැදිලිව. ඊට පස්සේ ඔබතුමා දැන් ජාතික ජනබලවේගයෙන් ඡන්ද ඉල්ලනවා. ඔව්. ප්‍රතිපත්ති දේශපාලනය සම්බන්ධයෙන් මොන වගේ තැනකද ඔබතුමා ඉන්නේ? ඔබ ඔය කියපු කාරණා තුනම ගත්තොත් අපි අපේ ප්‍රතිපත්තිවල එක අංශු මාත්‍රයක වෙනසක් කරලා නැහැ. රටකට ඕනේ අපමණ අගයක් ලිව්වේ අපි තමයි. ඒ අපමණ අගය ලැබුණද පහුගිය අවුරුදු 5ක් කාලේ? ලැබුණේ නැහැනේ. ඒකනේ අපිට මේ ජාතික ජනබලවේගයේ මාලිමාවෙන් දේශපාලනය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි අදත් කියනවා අපමණ අගයක් ඕනේ මේ රටට. අපි පටන් ගත්තෙත් මේ රටේ මිනිස්සුන්ව හැල්ලු කරන්න එපා කියලා. මේ රටේ ඡන්දදායකයව හැල්ලු කරන්න එපා කියලා. මේ රටේ ඡන්දදායකයට එකයි ජාත්‍යන්තරයට එකයි කියන්න එපා කියලා. විහිළු කරන්න එපා කියලා. නැව් වලින් ලියුම් එනකොට ඇඩ්‍රස් වලට ලුණු වැදිලා බැකුණා වගේ අපිට කියන්න එපා. අපමණ අගය හම්බ වෙන්නේ නැහැ මේවයින්. ඒකක්. විමල් මහත්තයා මම පොඩි මේක පැහැදිලි කරගන්න. දැන් ඔබතුමා මේ කියන්නේ ඔබතුමා යහපාලනයේ ඒ සින්දුව ලියලා ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉඳලා කලකිරලාද දැන් ජනතා විමුක්ති පෙරමුණට මාලිමාවට ආවේ? නෑ. දේශපාලනයේදී අපි කලකිරීම කියන වචනේ පාවිච්චි කර ඒක අපිට හැඟීම්බර දෙයක් නෙමෙයි දේශපාලනය. ආත්මීය දෙයක් නෙමෙයි. දේශපාලනය අපිට ක්‍රියාමාර්ග තියෙනවා. එතකොට දැන් අපි දන්නවා 2015 එවකට තිබුණු රෙජීම් එක පරාජය කරන්න යම්කිසි ජනතා පෙළගැස්මක් ආවා. ඒ ජනතා පෙළගැස්ම ඇතුලේ අපි එක්තරා ප්‍රචාරක
වැඩක් හැටියට ඔය කියන ගීතය ලිව්වා. ඒක නිශ්චිතයි. ඒව මේ සල්ලි අරගෙන ලියපුවත් නෙමෙයි ආර්ථික වැඩ නෙමෙයි. දේශපාලන වැඩ. රයිට්. ඊට පස්සේ අපි අනිත් පැත්තට ගත්තොත් අපමණගේ නොදුන්නේ අපි ඔව් ෂුවර්. ඒක ඉවර කරගෙන ඉන්නේ මොකද? නෑ ඒකට අදාළයි. මේ දැන් එක රාජපක්ෂ කෙනෙක් එලවන්නනේ කරේ වැඩේ. අන්තිමේට දැන් buy one get one free වෙලානේ. ඔව් දේශපාලනේ ඉගෙන ගන්න පාඩමක් තියෙනවා අපිට. එහෙනම් ඔබේ කමෙන්ට් එක මම හිතනවා අපිට අධ්‍යාපනිකයි කියලා. අයි ඔකත් එක මම හැප්පෙන්න යනවා වෙනුවට. එහෙනම් අපි අනාගතයට විවෘත කරමු අපේ භාවිතාව. මට අරකට උත්තර දෙන්න දෙන්න. ඊට පස්සේ ඔබ කියන විදිහට රාජ්‍ය මාධ්‍යයක අපි නිශ්චිත වගකීමක් දරුවා. හැබැයි කසුන් ඒ රාජ්‍ය මාධ්‍යයක ඒ නිශ්චිත වගකීම දරනකොට ඒ අදාළ මාධ්‍ය ඇමතිවරයා එක්ක අපිට තිබුණ එකම කොන්දේසිය තමයි ඒ ජනමාධ්‍ය භූමිකාව විතරයි. ජනමාධ්‍ය භූමිකාව විතරයි. එතනදී මම ඔහුට ඉතා විවෘතව සංවාදයකදී කිව්වේ මම ඔබේ පක්ෂයේ සමාජිකයෙක් නෙවෙයි කියලා. ඒ ආයතනයට ගියාට පස්සේ අදාළ වෘත්තීය සමිතිය මම මුලින්ම මුණ ගැහෙන්නවට පස්සේ මම උන්ටත් කිව්වා මම ඔබේ පක්ෂයේ සමාජිකයෙක් නෙවෙයි කියලා. එතකොට ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධව ඒ අප සේවය කළ යුගයේ ඒ අදාළ ජනමාධ්‍ය පවුලේ ගුවන්විදුලි හෝ රූපවාහිනී එකදු නාලිකාවකවත් රූපයක්වත් එකම නාදයක්වත් ජාතිවාදයට ආගම්වාදයට පක්ෂව විකාශනය කරේ නැහැ කියලා අදත් අපි සහතිකව කියනවා. ඒ වගේම මිත්‍යාවට පක්ෂව අපි දන්නවා ලංකාවේ මිත්‍යාව කියන එක විවිධ හැඩයෙන් එනවා. අග්ගෙඩිවල සිට බොහෝ හැඩයන්ගෙන් එනවා. හැබැයි හොඳයි අපි අවසන් කරමු. ඔව් මිත්‍යාවට පක්ෂ එක වැඩසටහනක් එක නාදයක්වත් ඒ යුගයේ ගියේ නැහැ. එතකොට එහෙනම් අපි අපේ ලයින්ස් වල හිටියා අපේ ප්‍රතිපත්ති වල හිටියා. සින්දුව ලියද්දිත් අපේ ප්‍රතිපත්ති එකයි මාධ්‍ය ආයතනේ වැඩ කරද්දිත් අපේ ප්‍රතිපත්ති එකයි දැනුත් අපේ ප්‍රතිපත්ති එකයි. ඒ ප්‍රතිපත්තිකරුක දේශපාලනය අපි කරනවා. ඒකට අපි වහල් වෙන්නේ නැහැ. ඒ කාලේ හිටපු ඒ මාධ්‍ය ආයතනේ අපි වගකීම දරූ කාලේ පක්ෂයට දිගටම කඩේ යන්න ඕනේ. ඒගොල්ලෝයි අපේ ස්වාමිවරු කියලා එහෙම එකක් නෑ. ඒ අපි කරේ මාධ්‍ය භූමිකාවක් පමණයි. දේශපාලන කොන්ත්‍රාත් එකක් නෙවෙයි. හොඳයි. කොහොමද සිතුවතුමාට අපි අවසන් වටේටයි දැන් ප්‍රවිෂ්ඨ ලබා ගන්න. අවසන් වටේදී අපි ප්‍රශ්න කිරීම තොරව විනාඩි 3ක කාලයක් ලබා දෙනවා හැම ආරාධිතයෙකුටම. Taman මෙතුවක් කියලා කතා කරපු කරුණු සංක්ෂිප්තව ඉදිරිපත් කරන්න පුළුවන්. අලුතෙන් ප්‍රශ්න ඇති නොකර ගන්නවා නම් තමයි වඩාත් හොඳ. මේ 4 දෙනා ගැන නම් අපිට විශ්වාසයෙන් තහවුරු කරන්න පුළුවන්. මේ පැත්තෙන් ප්‍රශ්නේ නෑ. ওই පැත්තෙන් ප්‍රශ්න ඇති කරගන්න නැතුව අපි සාකච්ඡාව අවසන් කරමු. පළමු අවස්ථාව ලබා දෙන්නේ මම ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුර අපේක්ෂක විමල් කෙටිපාරාචි මහත්මයාට. ඇතරම අපේ සාකච්ඡාවේ අපිට මතු කළ යුතු තවත් බොහෝ කරුණු තිබුණත් කාල වේලාවත් එක්ක අපිට ඒ කරුණු වලට යන්න තියෙන ඉඩ සීමා වුණා. කොහොම වුණත් රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අපි කියන්න ඕනේ. ඊටාම දරුණු ආර්ථික අර්බුදයක ඉන්නේ. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් යම්කිසි කප්පාදුවකට ලක්වමින් පවතින බව අපිට දැනගන්නට තිබෙනවා. අපිට ආරංචි වෙනවා ඒවා ඇත්තක්. එතකොට දැන් මේ පශ්චාත් කොරෝනා තත්ත්වය තුල බොහොම නිකන් සීතල ලෙස යටින් ජනතාව ආර්ථික වශයෙන් පීඩාවට පත් කිරීමේ මෙහෙයුම් දියත් වෙනවා. අපි දන්නවා විදුලි බිල සම්බන්ධ බරපතල කාරණා එක්තරා ඇමතිවරයෙක් කියනවා අහවල් මාසවල විදුලි බිල ගෙවන්න ඕනේ නැහැ කියලා. ඒකත් එක විහිළුවක්. අපි මුලින්දම කියපු විහිළුව වල තව එකක්. දැන් මේ වෙනකොට විදුලි බිල තොග ගණනින් ඉලක්කම් එකතු වෙලා විදුලි බිල ලැබෙමින් පවතින නිවෙස් වලට ඉඳ සහන වෙනුවට තවදුරටත් බඩට ගහන ව්‍යාපෘති තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් වර්ධක කප්පාදුව තීන්දුවක් කැබිනට් තීන්දුවක් අරගෙන තියෙනවා ජනවාරි 2 වෙනිදා. ඒ හින්දා දැන් ප්‍රශ්නේ ඇතුලෙන් ගිනි ගනිමින් පවතින්නේ. ගිනි කන්ද ඇතුලෙන් ගිනියම් වෙමින් පවතින්නේ. අප දන්නේ නැහැ මේ රටේ මිනිස්සු අගෝස්තු 5 වෙනිදා ගන්න තීරණය කුමක්ද කියලා. නමුත් අපි ආයාචන කර සිටිනවා පක්ෂවලට නොබැඳුණු ඒ පක්ෂවලට මාරාන්තික ලෙස නොබැඳුණු මධ්‍යස්ථව හිතන අපි පාවෙන ඡන්දදායකයන් කියලා හිතන මධ්‍යම පාන්තික ඒ වගේම යම්කිසි අධ්‍යාපනයක් තියෙන විශේෂම කොළඹ දිස්ත්‍රික්කයේ ඒ වගේම කොළඹ වෙනත් නාගරික දිස්ත්‍රික්කවල මුළු රට පුරාම වෙසෙන සිහි බුද්ධියක් තියෙන මිනිස්සුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා බලන්න මේ තත්ත්වය දිහා දැන් පහුගිය දවස්වල අපි දැක්කා ඔන්ලයින් ඉගෙනගත්ත කුඩා දරුවෝ මේ ඊයේ පෙරදා අපේ සහෝදරයෙකුට එක දරුවෙක් කියනවා තාත්තට ස්මාර්ට්ෆෝන් එකක් නැති හින්දා මට WhatsApp වලින් ඉගෙන ගන්න බැරි වුණා කියලා. අසමානතාවයේ තියෙන මේ කොළඹ දිස්ත්‍රික්කේ අපි මේ කතා කරන ලස්සන කොළඹ දිස්ත්‍රික්කේ අර තීන්ත බාස්කට් අර ඇඳපු අර රූප දැන් ඔක්කොම බාගෙට ඇඳලා අර තාප්ප ලස්සන කරපු ඒ ෆැන්ටසි ඔක්කොම දැන් පාරවල් ලයිනේ මග තාම අර කූඩාරම් ගහලා ඒ තීන්ත බාස්කට් වල අර පින්සල් ගල් වෙලා ෆැන්ටසි ඉවරයි දැන්.
චූන් එක ඉවරයි. අර ආතල් එක ඉවරයි. ඉන්ටර්වල් ඉවරයි. දැන් ඇත්ත යථාර්ථයට මේ මාස 8කට පස්සේ ජනාධිපතිවරණයෙන් පස්සේ අපි ඇත්ත යථාර්ථයට මුහුණ දෙමින් තිබෙනවා. ඒ වගේම සංස්කෘතික ආධිපත්‍යයකුත් මේ වෙද්දි තිබෙනවා. ICCPR කියලා නීතියක් තිබෙනවා. අපි දන්නවා ශක්තික සත්කුමාර අර කෙටි කතාවක් ලිව්වා කියලා. හිරේ දැම්ම මේ වෙද්දි අර මුස්ලිම් ජාතික සහෝදරයෙක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙක් තාමත් හිරේ ඉන්නවා. මේවා සම්බන්ධයෙන් හඩක් නගන්න ඕනේ. අපි ඒ සම්බන්ධව පෙනී හිටිනවා. එතකොට මේ වියරු නීති පද්ධති එමින් පවතිනවා. ඒ වගේම අපි දන්නවා දැන් පෞගි දවස්වල එක්තරා ඇමතිවරයෙක් නිෂ්පාදනය කරපු චිත්‍රපටයක් ඔසවා තබනවා මේ එටානිත් දෙන්න තියෙන චිත්‍රපටයක්. හැබැයි දැන් සිනමාව ගොඩනගන්න ඕන නම් දැන් ඇවිලෙන සුළුයි. චින්තන ධර්මදාසක ඇවිලෙන සුළුයි තිරගත වෙනවා 27 වෙනිදා දැන්. ඒ ගැන කතාවක් නැහැ. දැන් මේ විරුව හදනවනේ. දැන් සිනමා විරුවොත් හදනවා. අර විරුව මේ විරුව වෙනවට. ඒක ඒ ඇමතිවරයාගේ නම තමයි හයිලයිට් කරන්නේ. තව නිෂ්පාදකයෝ ඒ නම් කියන්නෙත් නැහැ. ඒ හින්දා දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ එක ක්ෂේත්‍රයක්වත් ගොඩනගන්න පාලකයන්ට උවමනාවක් නැහැ. ඒ හින්දා ජාතික ජනබලවේගයේ හැටියට අපට තිබෙනවා එක්තරා ආකාරයක විවේචනයක් මේ සියල්ල විවේචනය කරමින් ඉන්නව නෑ. අපි තුල වැඩපිළිවෙලක් තියෙනවා. අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. අලුත් මිනිස්සු පාර්ලිමේන්තුව අලුත් කරන සමත් අලුත් මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. ඒ අලුත් මිනිස්සු දිහා බලන්න ඔබ අපේ අත් අල්ලා ගන්නවා නම් අපි ලෑස්ති ඊළඟ පාර්ලිමේන්තුවේ ප්‍රබලම නියෝජනය හදන්න කිසිදු ජනතා විරෝධී අනපනතක් සම්මත කර නොගැනීම වෙනුවෙන් අපේ ශක්ති ප්‍රමාණය වැඩ කරන්න. ස්තුතියි. බොහොම ස්තුතියි ඔබට. එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතාට අවස්ථාව. විනාඩි 3ක් තියෙනවා. හොඳයි ඩිල්ෂාන් අවසන් වශයෙන් මට කියන්න තිබෙන්නේ අපි අර මුලින් ගියපු තැනට ගියොත් අලුත් මූණු මිනිස්සු හොයනවා. මම ඔබම කිව්වා මේවර නාම යෝජන ලබා දීපු අයගෙන් 225න් 198ක්. ඒ 198න් හොඳ අය සිටිනවා කියලා අපි දන්නවනේ. ඒ වගේම ඉතා නරකයි සියලු පක්ෂ වලින් ඉන්නවා. ඒ නිසා මේ පාරත් ජනතාව බස් එක මිස් කරගන්න යන්නේ. ඒ නිසා මේ පාර බස් එක මිස් කරගන්න නැතුව අලුත් මුහුණු සහ ප්‍රායෝගික රටේ ඇත්ත ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් කට්ටිය පාර්ලිමේන්තුව යවන්න ඕනි. එහෙම නැතුනොත් 2025 වෙනකොට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද දැන්ට මේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය වයස නිසාම විශ්‍රාමයයි. එදාට තරුණයන් පිරිසක් ට්‍රේන් කරලා තිබ්බේ නැත්නම් මේ පාර්ලිමේන්තු ක්‍රමයට දේශපාලනය කරන්න අපේ රට ලොකු ප්‍රශ්නකට යයි. එතකොට අර කියව බිස්නස් මාෆියා එක මිලියන් 20 30 යට කරලා තමන්ගේ නියෝජිත පාර්ලිමේන්තුවට. ඒ නිසා මම ජනතාවට කියනවා බොහොම බුද්ධියෙන් බොහොම විචක්ෂණශීලීව මේ තත්ත්වය පිළිබඳ සොයා බලලා මේ දිස්ත්‍රික්කවලින් කොයි පක්ෂයෙන් හරි දැනුමක් හැකියාවක් තියෙන මිනිස්සු පාර්ලිමේන්තුවට එවන්න. විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්නවලදී. මේ ආර්ථික ප්‍රශ්නවලදී කියලා කියන්නේ මේ ටොපි සිගරට් විකුණනවා වගේ නෙවෙයි දිල්ෂාන්. අපේ පාර්ලිමේන්තුවේ සිද්ධුනේ එක්කෝ එන මිනිස්සයා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී. එහෙම නැත්නම් ආර්ථිකය ගැන දන්නේ නැහැ. ඉල්ලුම සැපයුම ගැන වෙනස් කතා කියන තැනකට මේ පාර්ලිමේන්තුව ගියා. අපිට නවවෙනි පාර්ලිමේන්තුවේ තිබෙන අභියෝගය තමයි රට දුර්භික්ෂයකට නොයවා රට වැටීම නවත්වන්න පුළුවන් පාර්ලිමේන්තුවක් බවට පත්වීම. මම කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ 3-2 බලයක් ලබා දීලා රාජපක්ෂ රජයකට එහෙම කරන්න පුළුවන් කියලා. දැන්ටත් පැලස්තර ඇලවීම වුන් පටන් ගන්න හමාරයි. සමහර ඒවා හරියට hina යනවා. ඒ hinaව අස්සේ නෝන් කරන්න ජනතාව රවට්ටන එක. ඒ නිසා ජනතාවට මම කියනවා ඔය 3-2 බලය ඉල්ලන රජයට කිසිසේත් 3-2 බලයක් ලබා දෙන්න එපා. 3-2 බලයක් ලබා දුන්නොත් ඒක ලබා දෙන්නේ හෙට අද දීලා හෙට ගන්න නෙමෙයි අවුරුදු 5කට. ඒ වගේම අවුරුදු 5කට යවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නුසුදුස්සන් ඇරියොත් කොයි පක්ෂයෙන් හරි මම කියන්නේ කොයි පක්ෂයෙන් හරි නුසුදුස්සන් ඇරියොත් අපිම තමයි මේ අවුරුදු 5 මේ වන්දිය ගෙවන්න සිද්ධ වෙන්නේ. අපි පොදු අපේක්ෂකයෙක් පත් කරගෙන අපි මේ දඬුවමක් බින්දානේ අපි අවුරුදු 5කට කලින්. ඒතර පාර්ලිමේන්තුවලත් යවන්න ඕනේ ඒ වගේ කට්ටිය. ඒ වගේම මේ රටේ මාධ්‍ය නිදහසට ගරු කරන freedom of expression අදහස් ප්‍රකාශනයට ගරු කරන දේශපාලඥයන් ඉන්න ඕනි. දැන් අපිට තරහ යන්නේ නැහැ මේ ප්‍රශ්න ඇහුවා කියලා. මට උත්තේජනයක් තියෙන්නේ. හරි ෂෝක් මේක. මට තරහ යන්නේ මට හිතෙන්නේ සිරසට ගිනි තියන්න ඕනි කියලා. මට හිතෙන්නේ සිරසට ගල් ගහන්න ඕනි කියලා. මට හෙට මඩ ගහන්න කියලා හිතෙන්නේ නැහැ. ඇයි? මම ගෲම් වෙනවා. ඉතින් මම ඉල්ලා සිටින්නේ විශේෂයෙන් මහනුවර ජනතාවගෙන් මාව සුදුසු නම් මාව පත් කරගත්තට කමක් නැහැ. මං වගේම තවත් සුදුසු මේ රටේ ඉන්නවා තරුණයෝ. මේ විමල්ලා ඉන්නවා, මේ සංජීවලා ඉන්නවා. හැබැයි අවසන් වශයෙන් මං කියන්න ඕනි. තරුණයෝ වෙච්චි අපිත් ගිහිල්ලා හරි වැඩේ කරේ නැත්තම් ඩිල්ෂාන් 2025 මිනිස්සු අපායෙන් යක්කු ඉල්ලයි. මහේෂුත් එපා, විමලුත් එපා, සංජයත් එපා, බුද්ධිකත් එපා අපිට යක්කු දෙන්න අපේක්ෂකත්වය කියලා. එහෙම නැත්නම් ආගම් අදහලා වැඩිම වුණාම අන්තිමේදී යකා අදහන තැනට යන්නේ. ඒ නිසා මං අලුත් අපේ පරම්පරාවනුත් ඉල්ලා සිටිනවා වගකීමෙන් දේශපාලනය කරන්න. එහෙම කරන අය අඳුනාගෙන පාර්ලිමේන්තුවට යවන්න. අපිට අවුරුදු 5ක් දෙන්න. අපිට මේක හදාරන්න, අපිට වැඩ පෙන්වන්න. ඊට පස්සේ තීරණය කරන්න අපි මේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයිද නැද්ද කියලා. බොහොම ස්තුතියි දිල්ෂාන්. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. සමගි ජනබලවේගය නියෝජනය කරමින් මාසදසික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක බුද්ධික පතිරණ මහත්මයාට අවස්ථාව. මේ රටේ ජනතාව මම අර මුල්ම අවස්ථා දෙකේදී කියපු විදිහට එකක්
ව්‍යසනයන් සමග මේ රටේ ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරනවා. කොරෝනා වර්තමානයේ ඊට කලින් යුද්ධය නිමාවීම ඊට කලින් සුනාමි ඛේදවාචකය. ඒ වගේම තවත් අවස්ථා තුනක ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ හරහා මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වෙයි කියලා කල්පනා කරා. 1947 වෙනකොට ආපු සෝල්බරි ව්‍යවස්ථාව හැදෙනකොට ඒක රටේ ජනතාවගේ අපේක්ෂා ඉෂ්ට කරන ව්‍යවස්ථාවක් බවට පත් වුණේ නැහැ. 72 පළවෙනි ජනරජ ව්‍යවස්ථාවත් එක්තරා දේශපාලන ව්‍යුහයක උමනාව මිසක් මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වුණේ නැහැ. 78 දෙවනි ජනරජ ව්‍යවස්ථාවත් මේ රටේ ජනතාවගේ සැබෑ ජනමූල තත්ත්වයන්ට ගැළපෙන පිළිතුරක් වුණේ නැහැ. ඒ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ වලින් පස්සේ මේ රටේ කා කොටාගත්ත මරාගත්ත ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා ඉතිහාසයේ පළවෙනි වරට සභා ගාණ්ඩුවකින් එහා ගිහිල්ලා ජාතික ආණ්ඩුවක් හැදුවා. එතෙන්දිත් මිනිස්සු බලාපොරොත්තු වුණා මේ රටේ ජනතාව සාතිශය බහුතරයක් ජනතාව මේ රටේ ක්‍රමයේ වෙනසක් වෙයි කියලා. ඒක අර ධනේශ්වර ක්‍රමය පෙරලා මාක්ස්වාදයේ මත පදනම් වුණු පන්ති විරහිත සමාජයක් කියන ක්‍රමයේ වෙනසක්ම නෙවෙයි. මේ ලෝකයේ ඕනතරම් අපිට උදාහරණ තියෙනවා ධනේශ්වර විප්ලව. අන්නේ අඩුම ගානේ ධනේශ්වර විප්ලවයක් කියන තර නැතත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ මත පදනම් වුණු වෙනසක් අපේක්ෂා කරනවා. ගිය අවුරුද්දේ ඔක්තෝබර් ගිය අවුරුද්දේ නොවැම්බර් වර්තමාන ජනාධිපතිවරයා පත්වීම සමගත් ආපහු සැරයක් උත්කර්ෂවල ලෙස ඉහළ නැංගුණේ ඒ සිස්ටම් චේන්ජ් කියන කාරණේ. හැබැයි මේ වෙනකොට ඒ සියල්ල අර ව්‍යසනයන් එක්ක ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තුනක් එක්ක සහ 2015 සහ 2019 ජනාධිපතිවරුන් මාරු වෙන ඒ අවස්ථා දෙකේදී බලාපොරොත්තු වුණු දේ මේ රටේ සිද්ධ වෙලා නැහැ. මේකේ ඛේදනීය ප්‍රතිඵලේ 1971 ගල් කටස් වලින් වෙච්ච අරගලේ 1987 90 T56න් වෙච්ච අරගලේ 1975 ජූනි මාසේ 27 වෙනිදා මගේ මතකය නිවැරදි නම් ඇල්ෆ්‍රඩ් දොරයප්පට වෙඩි තියලා උතුරෙන් සටහන් කරලා ඊට පස්සේ 2009 දක්වා මැයි 18 දක්වා ගියපු අරගලය මල්ටි බැරල් දක්වා ගියපු අරගලය ආපහු සැරයක් වෙනත් ක්‍රමයක ඒක සමානලාට සමාජ මාධ්‍ය වෙන්න පුළුවන් වෙනත් ආකාරයක මතුන වෙන්න මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට තිරසර කෙටි කාලින මධ්‍ය කාලින දිගු කාලින විසඳුම් දෙන ක්‍රමවේදයේ වෙනසකුයි අවශ්‍යයි. ඒ ක්‍රමවේදයේ වෙනස ඇති කරන්න පුළුවන්කම තියෙන්නේ මේ කිසිම දේශපාලන ව්‍යුහයකට බෑ කියන එක ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙන නිසා සමගි ජන බලවේගය නව දේශපාලන ප්‍රවණතාවයක් ඒ වගේම ධර්ණී එක්සත් ජාතික පක්ෂයේ තිබුණු මහා සම්ප්‍රදායත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණයක්. නැතුව මේ නව ලිබරල් වාදී ඔලොමොට්ටල ක්‍රමවේදයක් නෙවෙයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ මත පදනම් වුණු නව ක්‍රමවේදයකුත් ඔස්සේ අන්නේ සමාජයේ ඉල්ලන රටේ ඉල්ලන වෙනස සිස්ටම් චේන්ජ් එක කරන්න පුළුවන් අපිට කියන එක මේ මාස 8 වර්තමාන ආණ්ඩුවේ භාවිතාවෙන් පෙන්වලා තියෙනවා. නිසා මම විශ්වාස කරනවා අන්නේ ක්‍රමවේදයේ වෙනසකටයි යයිතු තියෙන්නේ. ඒක සමගි ජන බලවේගයට කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. මීළඟට අවසන් අවස්ථාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුර අපේක්ෂක සංජීව එදිරිමාන්න මහතාට. ස්තුතියි සිරසට ඉවර කරන්න හදන වෙලාව මම මේ කියන්න ඕන. මම MCC ගිවිසුමේ තාම ඉන්නේ මේක සාරාංශ කරගන්න ඕන නිසා මේක මේ රටේ ජනතාවට අවසාන වශයෙන් පැහැදිලි කළ මමයි කතා ඉවර කරනවා. 2004 පෙබරවාරි 11 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ ඇමරිකන් තානාපති කාර්යාලය හරහා අපේ ආණ්ඩුවට ආරාධනාවක් ලැබෙනවා MCC සඳහා ඔබ ප්‍රතිලාභී රාජ්‍යයක් කියලා. අපි ඒක ගණන් ගත්තේ නැහැ. නැවත 2005 දෙසැම්බර් 8 වෙනිදා ඒ හා සමාන ලිපියක් ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට ලැබෙනවා. අපි ඒ ගැන ගණන් ගත්තේ නැහැ. 2015 අපි පරදිනවා රනිල් මෛත්‍රීපාල සිරිසේන සුසංයෝගයේ ආණ්ඩුව නිර්මාණය වුණාට පස්සේ ඒ ආණ්ඩුව MCC සම්බන්ධ උනන්දුවක් දක්වනවා. ඒ අනුව ඩොලර් මිලියන ගානක කතාව හොයන තැනිනුත් අපිට මේ රාජතාන්ත්‍රික එකඟතාවය යම් හැඩයක් තේරුම් ගන්න පුළුවන්. ඇමරිකන් ඩොලර් මිලියන 7.4ක එකඟතාවයක් වෙනුවෙන් 2017 ජූලි 26 ඊට පස්සේ මේක ඇමරිකන් ඩොලර් මිලියන 10 දක්වා වැඩි කරනවා. 2018 ජුනි 16 එකඟතාවයෙන් මේක රාජතාන්ත්‍රික ගණදෙනුවක් කියලා කාට හරි තේරෙන්නේ නැත්නම් මම කියන්නේ ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර ලේකම්වරයා සහ
MCC ආයතනය තමයි මේ ගිවිසුම රත්සන් කරන්නේ. ඒ අනුව මේ ගිවිසුම යම් දුරක් යනවා. කොච්චර දුර ගියාද කියනවා නම් 2018 ජුනි 21 එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් පත්‍රිකාවකින් කැබිනට් මණ්ඩලය දැනුවත් කළා මේ සම්බන්ධ සිද්ධිය. මම ඒකයි පැහැදිලි කරමින් ගියේ අපිට මේක හංගන්න දෙයක් නැහැ. අපි අර වාර්තාවේ පැහැදිලි කරනවා දේශාන් 75% මේ පිළිබඳ අපි සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් කරලා තියෙනවා එම කමිටුව විසින්. ඒකෙදි 75% MCC අත්සන් කරනවාට ඍජු ලෙස විරුද්ධයි. 104යි ඍජු ලෙස පක්ෂ. අපි ඒ ඩේටා එක පවා මේ වාර්තාවේ ඍජුව එළි දක්වා තියෙනවා. ඒ කියන්නේ හංගන්න දෙයක් නැහැ. රටේ මහ ජනතාව 75%ක් විරුද්ධ තීන්දුවක් ගන්න තරම් ආණ්ඩුවක් මොඩ වෙන්නේ නැහැ. අපි ඒ තරම් අවංකව මේ ගැන කතා කරලා තියෙනවා. මම අශෝකට කියන ඔබ තීරකයා විදිහට මේ ගැන උනන්දුවක් දක්වන්න තිබුණා ඔබට. රොෂාන්ගෙන් එක තැනක කියුණා නැවත අහලා තේරුමක් නැහැ කාලේනාස් වෙනවා කියලා. නමුත් මම ගිවිසුම පිළිබඳව මේ තමයි විද්‍යාත්මකව පැහැදිලි කිරීම. රොෂාන් උත්සාහ කළා එක තැනකදී මම බැසල් රාජපක්ෂ සම්බන්ධව අගය කිරීමක් සහිත දේශපාලන විග්‍රහයක් තියෙන මිනිහෙක් ලංකාවේ සමාජයේදී එක තැනකදී රොෂාන් උත්සාහ කළා ඒ හරහා ඇවිල්ලා බැසල් රාජපක්ෂ පක්ෂය ඇතුලේ මාර දේශපාලනයක් කරනවා කියලා මාහරා කියවගෙන ජනාධිපති කාර්යසාධක බලකායේ දේශපාලනිකයි කියලා සංජීව වේදිරමාන්න වල්ලන්න ඒ තරම් ලේසි නෑ. මම ඒකට එකඟ නැත්තේ මම ඒකට එකඟ නැත්තේ ඔබ තීරක ලෙස ඔබට ඒකට සංජය මැතිතුමනි ඒ තරම් මේ එදිරිමාන මැතිතුමනි මට ඔබ මට කෙලින්ම මේ කාරණේ කියන මගේ පැහැදිලි කිරීම කරන්න ඕන. ඔව්. දැන් ප්‍රශ්නයක් අහන කෙනෙක් ඒ ප්‍රශ්නය වර්ණගෙන විදිය පැහැදිලි. ඔහුගේ ප්‍රශ්නය වර්ණගෙන ප්‍රශ්නය ගොඩනගන ආකෘතිය මේක මේ සභාවෙන් අපි හැමෝම අත්දැකීම් තියන අය අපි ඒක දන්නවා. ඒ නිසා අඩු තක්සේරුවකට ගේන්න එපා. අඩු ලංසුවකට ගේන්න එපා. ප්‍රශ්න මම පැහැදිලිව කිව්වා. මොකද ප්‍රශ්නය ඇහුවේ ඔබෙන්. මැතිතුමනි ප්‍රශ්නය ඇහුවේ ඔබෙන්. ඔබට අවස්ථාව තිබුණා උත්තර දෙන්න. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නට ඉඩ හදලා දෙන එක මම ඉතාමත්ම උනන්දුවෙන් ඉතාමත්ම ඔබට ගෞරවය ලැබෙන විදිහට දිගටම කරා. හැබැයි ඔබ අවසාන වටේට ඇවිල්ලා මට කියනවා මට තිබුණයි කියලා එක ප්‍රකාශයක් සම්බන්ධව මම ඔබට ප්‍රතිචාර දක්වන්න ඉඩ තිබුණා. මේ සභාවේ නොහිටින කෙනෙක් නම් මේ සභාවේ නොහිටින කෙනෙක් නම් ඉදිරිමාන මැතිතුමනි මම විරුද්ධ වෙනවා. නෑ මට අශෝක මේ කියන්න දෙන්නකෝ. ඒ ගැන මම කියාගෙන ආවා මේක එක්සිට් එකක් හොයනව නේද කියලා ඇහුවේ රොෂාන් අවසානයේ. මං කෝව අපි මේ කම්ෆර්ටබල් එක්සිට් එක තමයි හොයමින් යන්නේ. ඒ උත්තරය ළඟටත් ආවට පස්සේ අවදුරටත් මේක අහලා කාලේනාස්ති කරන්න බෑ කියන වචනයට මම එකඟ නෑ. ඒක මම අවංකව කිව්වා. ඔව් ඔබ හැබැයි මට චෝදනා කරන්නේ නෑ මේක ඔබ මට චෝදනා කරන්නේ නෑ ඒක චෝදනාව කියන අර්ථයෙන් ගන්න එපා. මම කියන්නේ ඔබ මම හිතුවා එතෙන්දී මැදිහත් කියන්නේ යම් ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නෙට යම්කිසි තාර්කික උත්තරයක් දුන්නාටත් පස්සේ තවදුරටත් මේ ගැන අහලා කාලේනාස්ති කරලා වැඩක් නැහැ කියන එක කියවුණා නම් ඕකේ. ඒක කිව්වා නම් මම ඒකට එකඟ නැහැ. ඒකයි මම කිව්වේ. හරි. ඔබ කියනවා නම් ඒක චෝදනාවක් නෙමෙයි කියලා අපිට සංවාදයට යන්න පුළුවන්. මොකද ඒක චෝදනාවක් නෙමෙයිනේ. ඔබේ අවස්ථාව. හරි. මම මගේ පැහැදිලි කිරීම අවසන් කරමින් හිටියේ තප්පර 17ක කාලයක් මට තියෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ අපි මේ පිළිබඳ විමර්ශන වාර්තාවේදී ලංකාවේ සමාජය MCC සඳහා 75% ඍජුව විරුද්ධයි කියන ඩේටා එක පවා එළියට දාන්න තරම් අපි අවංකයි මේ සිද්ධියේදී. ඒකයි. ඒක නිසා මේක හංගන්න දෙයක් නැහැ. MCC සම්බන්ධව අපි උනන්දු නැහැ කියන එක මං 2004 පෙබරවාරි 16 ඉඳලා උදාහරණ කියාගෙන ආවිල්ලා මේක ඉවර කළේ. අපි මේ මැතිවරණයේ ළඟදී MCC ගිවිසුම අපේ ඇඟේ දාලා අපි පරද්දන්න ලේසි වෙන්නේ නැහැ. මේ ඡන්දේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලංකා ඉතිහාසයේ ආණ්ඩු පක්ෂයක් ගන්න වැඩිම බහුතරයක් සහිතව අපි මේ ඡන්දේ දිනනවා. හොඳයි. රෝමිස් දේවතුමන්ට අද සටනට අපි තේමා කරගත්තේ වත්මන් දේශපාලන වාතාවරණය රටේ පවතින. ඒ නිසා ඒ ගැන සාකච්ඡා කරන්න දේශපාලනයේ ඉතාම සක්‍රිය තරුණ චරිත 4කට අපි ආරාධනා කරා. පළමු කොට ඔවුන් ප්‍රශ්න කරන්නට ඉදිරිපත් වුණු මා මිත්‍ර චාමික රොෂාන්, සංජීව රණතුංග, කසුන් සමරවීර මහත්වරුන්ට මගේ ස්තුතිය. ඒත් එක්කම තීරක භූමිකාවේ යෙදුණු අශෝක ඩෑස් මහත්මයාට මගේ හෘදයාත්මක ස්තුතිය. ඒ වගේම අපි ආරාධනාව බාරගත් තරුණ දේශපාලන චරිත 4ට බොහොම ආදරෙන් අපි ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පැමිණි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුර අපේක්ෂක මා මිත්‍ර සංජීව විරිමාන ඔබට ඒත් එක්කම සමගී ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුර අපේක්ෂක බුද්ධික පතිරණ මහතාට ස්තුතියි ඔබටත් නරඹපු සියලු දෙනාට. ඒ වගේම එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතාට ස්තුතියි. ස්තුතියි දිල්ෂාන් සහ සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම
තමන්ගේ දේශපාලන සංවාද ජීවිතයේ පළමු වැඩසටහනට සහභාගී වුණු කීප දෙනෙක් ඉන්න පළමුට කීප දෙනෙක් ඉන්න පළමුවට සහභාගී වුණු ජාතික ජනබල වේදිකේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුර අපේක්ෂ විමල් කැටපෑරක් මහත්මයාට අපි හරියටම ස්තුතියි. බොහොම ස්තුතියි සිරසට. අපි සටන තුල අද සාකච්ඡා කරේ ඉතා පුළුල්ව රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ලබන සතියේත් මෙවන් පුළුල් මාතෘකාවක් සමග ඔබ මුණ ගැහෙන පොරොන්දු වෙනවා. සමග සුබ